right එතකොට මෙතන අහලා තියෙන්නේ ඔබට දී ඇති ධන නිකලයක් ඔත්තේ ඉරට්ටේද යන්න තීරණය කරන්නේ කෙසේදයි විස්තර කරන්න කියලා. මේක සරලයි. අපි දැන් ප්‍රශ්න කරන අපි ෆ්ලෝ chart කරනකොටත් මේක ගැන කතා බහ කරලා තියෙනවා. එතකොට දී ඇති ධන නිකලයක් ඔත්තේ ඉරට්ටේද කියලා අපි බලාගන්නේ එම සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු අගය බිඳුවට සමානද එහෙමනම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් බිඳුවට සමාන නොවේ නම් ඔත්තේ සංඛ්‍යාවක්. ඒකම අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා උත්තරේ එකට සමානයිද එසේනම් එය ඔත්තේ සංඛ්‍යාවක් එසේ නොවේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක්. right ඔය කියන උත්තර දෙකෙන් එකක්. right then answer script එකේ තියෙන English medium වලින් right මෙතන if the remainder of the division of the number by 2 is 1 then number is odd otherwise even. එතන මෙතන කතා කරලා තියෙන්නේ දෙකෙන් බෙදලා ඉතුරු වගේ එකක් නම් එම සංඛ්‍යාව ඔත්තේ එසේ නොවේ නම් ඒ සංඛ්‍යාව ඉරට්ටේ කියලා. ඒකම අනිත් පැත්තට කෙනෙකුට කියන්න පුළුවන්. right දෙකෙන් බෙදලා ඉතුරු වගේ බිඳුව නම් ඒක ඉරට්ටේ එසේ නොවේ නම් ඒක ඔත්තේ කියලා. right එතකොට ඔය කෑල්ල හරියට විස්තර කරලා තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. ඒතර මේ Python මේ flow chart වලට අදාළව මුලින්ම structured paper එකට ප්‍රශ්නයක් ආවේ මේ paper එකේ. ආයෙත් 2016 paper එකේ මට මතක විදිහට Python වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. right ඉතින් ඒ වගේ දැන් ඉස්සරහට මට මතකයි 2020 paper එකේ කොහොමද තිබුණේ කියලා. ටික ටික දැන් Python ප්‍රශ්නේ structured පැත්තට පොඩ්ඩක් හදා ගන්නවා. මොකද ළමයි එසේ එක try කරන්නේ නැති නිසා. එසේ එකේ තියෙන Python ප්‍රශ්න try කරන්නේ නැති නිසා. right ඒ නිසා පොඩ්ඩක් මේ වගේ පොඩි algorithms ගැන සැලකිලිමත් වෙන්න. right ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා ඉහත එක කොටසෙහි යෝජිත ක්‍රමය පාදක කර දී ඇති ධන නිකලයක් ඔත්තේද ඉරට්ටේද යන්න තීරණය කිරීම සඳහා වන ඇල්ගොරිතමයක් නිරූපණය වන ගැලීම් සටහනක් ගොඩනගන්න. ඒතර දී ඇති ධන නිකලයක් එක ධන නිකලය අපිට මෙතනදී හදා ගන්න තියෙනවා. right ඒතර ඒ දෙන සංඛ්‍යාව ධන නිකලයක් ධන සංඛ්‍යාව ධන පූර්ණ සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන තීරණය කිරීම සඳහා ඇල්ගොරිතමයක් හදන්න කියලා තියෙනවා. ඒතර බොහොම සරල ඇල්ගොරිතමයක් උතන්ට එන්නේ. බොහොම පුංචි සිලෙක්ෂන් එකකුත් එක්ක. right ඉතින් අපි ඔක කලින් කරලා තියෙනවා. අපිට තියෙන ස්ටාර්ට් කරන්න ඊට පස්සේ ධන නිකලයක් අපි ඉල්ල ගන්න ඕනේ. enter a number නැත්නම් මෙතන වඩා හොඳයි ඔයගොල්ලෝ ලියනවා නම් enter a positive number කියලා. එතකොට වඩා සම්පූර්ණ වෙන්නේ. right ඊට පස්සේ process එකක් තියෙන්න ඕනේ. remainder කියලා ගන්න පුළුවන් අදාළ remainder variable එක නැත්නම් rem කියලා ගන්න පුළුවන් නැත්නම් r කියලා ගන්න පුළුවන්. right මම rem කියලා ගන්නම්. මේක මෙතනදී සමාන ලකුණෙන් දාලා ලියන්න යන්න එපා ළමයි. වඩා හොඳ ක්‍රමය තමයි මේක විස්තර කරන එක. right divide number by 2 and consider the remainder. ඒක ඕනනම් වරහන් ඇතුලේ ඔයගලන්ට variable එක මොකක්ද කියලා කියන්න පුළුවන්. නැත්නම් remainder as r නැත්නම් as rem. right සිංහලෙන් කියනවා නම් අදාළ සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතුරු වගය සලකන්න. එය r ලෙස ගනිමු. නැත්නම් r ලෙස ගන්න. ඒතර කෙසේ හෝ මේක මේ process එක අපි කරන්නේ remainder එක කීයද කියලා manage කරගන්න. right ඊට පස්සේ ඔයාලට පුළුවන් condition එකෙන් අහන්න is මම අරගත්තේ r කියන එක නා
is r equal 0. තව කෙනෙකුට මේ ප්‍රශ්නේ is r equal 1 කියලා අහන්නත් පුළුවන්. right ඉතින් මේකේ years path එකකුයි no path එකකුයි තියෙනවා. right years නම් එතන අපි දෙනවා display even number. output එක right ඔතේ නම් display odd number. right ඉරට්ටේ සංඛ්‍යාව කියන්න පෙන්වන්න ඔතේ සංඛ්‍යාව කියන්න පෙන්වන්න මේ පාරවල් දෙකෙන් කැමැති පාරකින් ඔයගලන්ට පුළුවන් ඇල්ගොරිතම් එක එන්ඩ් කරන්න. right ඔය විදිහට ගැලීම් සටහන අවසන් වෙන්න ඕනේ. ඒතර එතනදී හරි සිම්බෝල්ස් පාවිච්චි කරන එක නිවැරදි ආකාරයෙන් විස්තර කරන එක වැදගත් වෙනවා. පැහැදිලිද ළමයි? right හරි මාකින් ස්කීම් එකක් පෙන්නන්න මට මෙතන මකන්න වෙනවා මාකින් ස්කීම් එක පැත්තට යනකොට නැත්නම් ඇනොටේෂන්ස් පේන්න ගන්නවා. right start read a positive integer x equal remainder of the input divided by 2 x කියන එක න එකට සමානද කියලා මෙතනදී අහලා තියෙන්නේ. true නම් odd number කියලා පෙන්නනවා false නම් even number කියලා පෙන්නනවා end කරනවා. right ඉතින් මේ විදිහට flow chart එක ඇඳිලා තියෙනවා නම් ලකුණු දෙකක් දීලා තියෙනවා. right ඊළඟට ප්‍රශ්න තියෙනවා ළමයි අහන්න මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක බොහොම සරල ෆ්ලෝ chart එකක් තියෙන්නේ. ඒකටම අදාළව සූඩෝ කෝඩ් එක ලියන්න කියලා තියෙනවා. ඒකට සූඩෝ කෝඩ් එක අපිට ওই විදිහට ලියන්න පුළුවන්. start හරි begin හරි කියන වචනේ පටන් ගන්න ඕනේ. නැත්නම් සිංහලෙන් නම් ආරම්භය. right read positive integer ධන නිකිලයක් කියවන්න ධන නිකිලයක් ලබා ගන්න. divide the number by 2 and get the remainder. අදාළ සංඛ්‍යාව ලබාගත් සංඛ්‍යාව නැත්නම් ලබාගත් ධන නිකිලය දෙකෙන් බෙදා ඉතුරු අගය සලකන්න. ඊළඟට if condition එක පාවිච්චි කරලා තියෙනවා. if the remainder equals 1 මේකේ then කියන වචනේ පහළ මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. ඒක හරිම විදිහේ ඔයා මෙතන then කියන එක ලියුණා නම් right right මෙතන නැතුව ඊළඟට මේ begin end කියන ඒවා අත්‍යවශ්‍ය නෑ ළමයි. right if remainder equals 1 then display the number is odd else display the number is even. ඊට පස්සේ මේ if else එකේ අගට අදාළව තියෙන end if එක එන්න ඕනේ. අපි එහෙමයි if එක අඳුනගන්නේ. ඒක මෙතනින් මෙතනට ලියවෙන්න ඕනේ end if කියන එක. pseudo code එකක් නිසා if structure එක complete වෙන්නේ ඒ විදිහට. right මේ මෙතන මේගොල්ලෝ කියලා තියෙන්නේ if then end if is also acceptable. right ඊට පස්සේ අවසාන end එක එන්න ඕනේ මේ start එකට අදාළව. right ඒතර ඔය ටික නිවැරදිව ලියවිලා තියෙන්න ඕනේ. right ඒ ටික නිවැරදිව ලියවිලා තියෙනවා නම් ඒකට අදාළව ලකුණු තව
තුනක් මම හිතන්නේ නෑ තවත් ලකුණු දෙකක්. තව ලකුණු දෙකක් ඔයගලන්ට හම්බෙනවා. එතකොට සූඩෝ කෝඩ් එක ලියනකොට මේ then වගේ keywords ඊළඟට endif කරන ඒවා ඊට පස්සේ while එක ලියනකොට අපි end while එකක් පාවිච්චි කරනවා. ඒ දේවල් අමතක කරගන්න එපා ළමයි. මොකද දැන් Python අපිට ගොඩක් වෙලාවට Python එක හුරු වෙලා ඕවා අමතක වෙලා යනවා. සමහර අය Python එක සූඩෝ කෝඩ් එක පටල ගන්නවා සූඩෝ කෝඩ් එකත් එක්ක Python එක පටල ගන්නවා. දෙකම එකතු කරලා දෙනවා. right ඒක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා බොහොම පොඩි තැන් කීපයක් සූඩෝ කෝඩ් වලදී වෙනස් වෙන්නේ සහ මතක තියාගන්න සූඩෝ කෝඩ් එක කියලා කියන්නේ ෆ්ලෝ chart එකේම අකුරු වලින් ලියන දෙන්නේ. එතකොට ඒක අපි විස්තර කරලා ලියවෙන්න ඕනේ. right හරි පැහැදිලිද ඔතනට එනකම්? right හරි B කොටසේ තියෙන්නේ සාමාන්‍ය කැල්කියුලේෂන් එකක්. right එතකොට 15 කියන කෙනා දෙකෙහි අනුපූර්ණයේ විදිහට පෙන්වීම. ධන 15 කියලා තියෙන්නේ. ඒතර ධන 15 දෙකෙහි අනුපූර්ණයෙන් පෙන්වනවා කියලා කියන්නේ නිකම්ම දෙකේ සංඛ්‍යාවකට පරිවර්තනය කරනවා කියන එක. දෙකේ පාදයේ සංඛ්‍යාවකට. එතකොට මේ බිංදු 4යි 1 4යි. බිට් 8කින් අපි නිරූපණය කරන්න ඕනේ. 5 කියන කෙනා බිට් 8කින් නිරූපණය කරලා තිනවා ඍණ 5 තමයි නිරූපණය කරන්න අවශ්‍ය. ඒක නිසා මුලින් ධන 5 නිරූපණය කරලා එයාව ඉන්වර්ට් කරලා තිනවා. ඉන්වර්ට් කරලා ඉන්වර්ට් කරනවා කියන්නේ එක බිංදු බවටත් බිංදු 1 බවටත් පරිවර්තනය කරනවා. ඒ කරලා එකක් එකතු කරනවා. right එකතු කරාම මෙන්න මේ යගේ එනවා. මේක තමයි ඍණ 5 නිරූපණය කරන නිවැරදි යගේ වෙන්නේ. ඊට පස්සේ 15ට ආපු වගේයි ඍණ 5ට ආපු වගේයි ඒ දෙක එකතු කරන්න ඕනේ. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ධන ලකුණ අනිවාර්යෙන් තියෙන්න ඕන ළමයි. දැන් පහුවෙන්න පේපර්ස් වල අනිවාර්යෙන් ධන ලකුණ තියෙනවද කියලා බැලුවා. මොකද එකතු කිරීම කියන එක ඉන්ඩිකේට් වෙන්න ඕනේ. ඒ වගේම මේ කැරි බිට් එකක් එනවා. ආනීතියක්. එයාව නොසලකා හරිනවා කියන එකත් ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ සහ ඒක ක්ලියර්ලි කියලා තියෙන්න ඕනේ. මොකද ප්‍රශ්නේ අහනවා. කැරි බිට් එකත් එක්ක මොකද්ද කරන්න කියන එක විස්තර කරන්න කියලා. right එතකොට ඔය කියන කොටස් ටික තියෙනවා. එතකොට 15 පෙන්නනවාට 1 ලකුණයි. right මේකේ ලකුණු ටික හම්බෙලා තියෙන මේ විදිහට. මෙයාට 1 ලකුණයි. මේ ටික හරියට කරනවට ලකුණු 2යි. right එතන එකතු කිරීම කරනවට 1 ලකුණයි. අවසාන උත්තරේ ගන්නවට 1 ලකුණයි. right අවසාන උත්තරේදී අර කැරි බිට් එක නොසලකා හරිනවා කියන එකත් ලියවිලා තියෙනුනේ දෙකම තියෙනවා නම් තමයි 1 ලකුණ හම්බෙන්නේ. right ඒ විදිහට ලකුණු 5ක් හම්බෙනවා දෙවෙනි කොටසට. එතනින් එතකොට තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ ඉවර වෙනවා. බලන්න 10න් කීයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ. දැන් පේපර් එකට උත්තර ලියනකොට විශේෂයෙන් මේ වගේ පුංචි දේවල් ගැන අවධානය ලොකුවට යොමු කරන්න. right ඒක අත්‍යවශ්‍යයි. හරි. right ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේ privacy සහ piracy කියන terms දෙක හඳුන්වන්න කියලා. සිංහලෙන් ඒගොල්ලෝ එතනදි කතා කරලා තියෙන්නේ පෞද්ගලිකත්වය සහ මෘදුකාංග කොල්ලය කියන එක. right privacy සහ software piracy කියන එක. ඒතර privacy කියලා අපි හඳුන්වනවා නම් එතනදි කතා කරන්නේ මේ කෙනෙකුගේ පුද්ගලික දත්ත අනවසරයෙන් භාවිතා කිරීම ආරක්ෂා කරන ක්‍රමවේදයක් තමයි අපි privacy කියලා කතා කරන්නේ. right ඔය
මොනවාද වෙබ්සයිට්ස් අරගත්තම ප්‍රයිවසි පොලිසි එකක් කියලා එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. පෞද්ගලිකත්ව සම්මුතියක් කියන එක ඉදිරිපත් කරන්නේ. පාවිච්චි කරන යූසර්ට තමන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරනවා කියන සහතිකය දෙන්න. right දැන් ගොඩක් වෙලාවට e-commerce website වලට එහෙම යනකොට ඒගොල්ලෝ ගාව බොහොම strong privacy policy එකක් තියෙනවා. ඒ privacy policy එකම හේතුවක් වෙනවා පාරිභෝගිකයාව ඒ අදාළ e-commerce website එකත් එක්ක ගනුදෙනු කිරීමට පෙළඹවන්න. right ඒක නිසා privacy කියන එක කතා බහ කරන්නේ මේ පුද්ගලිකත්වය අවභාවිතා කිරීම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. right එතකොට ඉංග්‍රීසි වලින් උත්තරේ මේ විදිහට දීලා තිනවා. privacy means protection of personal information in computer data bank from being abused වෙන්න ඕනේ. from being abused, right? පුද්ගලික තොරතුරු අවභාවිතා වීම ආරක්ෂා කිරීම අපි කියනවා පෞද්ගලිකත්වය කියලා. software piracy කියන්නේ මෘදුකාංක කොල්ලය කියලා කියන්නේ අනවසරයෙන් එමත් නැත්නම් නිර්මාපකයාගේ නැත්නම් කර්තෘගේ අවසරය නොමැතිව යම් කිසි මෘදුකාංගයක් පිටපත් කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීම කියන දේවල් තමයි අදාළ වෙන්නේ මෘදුකාංග මංකොල්ලයට. right ඒතර ඒක මෘදුකාංග මංකොල්ලය කියන එක විරුද්ධව අපිට අරගන්න පුළුවන් පියවර වෙන්නේ අපිට පුළුවන් කොපිරයිට්ස් වලට අදාළව. ඒ කියන්නේ අපි මුලින් මේකේ අපිට මේ අදාළ මෘදුකාංගයේ අයිතිය තියෙන බව අපිට හවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න පුළුවන්. right එතකොට මෘදුකාංග මංකොල්ලේ පැත්තෙන් කතා කරොත් කියන්න ඕනේ නිර්මාපකයාගේ නැත්නම් මෘදුකාංගයේ නිපදවන ලද පුද්ගලයාගේ හෝ සමාගමේ අවසරයක් නොමැතිව මෘදුකාංගය පිටපත් කිරීම, ඊළඟට භාවිතා කිරීම, බෙදා හැරීම කියන කාර්යයන් සිදු කිරීම කියන එක. right ඒකට අපි කියනවා මෘදුකාංග මංකොල්ලය කියලා. ඔව් ඉතින් අපි ක්‍රැක් කරනවා කියන්නේ මෘදුකාංග මංකොල්ලේ තමයි. right ඒකට ලංකාව ගත්තොත් සෑහෙන software piracy තියෙන තැනක්. තාම ලංකාවට ඒ තරම් software regulations ඇවිල්ලා නැහැ. ඒක නිසා ගොඩක් කට්ටිය පරිස්සම් වෙලා ඉන්නවා. ඕගොල්ලෝ මම ඇතුළත හැමෝම. right නමුත් නීතිමය පියවර ගන්න පුළුවන් තැනක්. හරි. එතකොට ඔය privacy සහ piracy කියන එක නිවැරදිව ඔය කියන කරුණු ටිකත් එක්ක මේ අන්ඩර්ලයින් කරලා තියෙන්නේ අනිවාර්යෙන් කියවෙන්න ඕන කරුණු. එතකොට සිංහලෙන් කියවනකොට privacy පැත්ත පෞද්ගලිකත්වය කියන පැත්ත torrent එක කියලා කියන්නේත් software piracy තමයි නේද? right torrent එකෙන් අපි කරන්නේ download කරලා ඉවර වෙලා පාවිච්චි කරන එකනේ. අපි software piracy නැති වෙන්න නම් අදාළම කියන්නේ අදාළම ආයතනෙ Windows අපි Windows වලින් purchase කරන්න ඕනේ. Adobe වලින් purchase කරන්න ඕනේ. free and open source ගැටලුවක් නැහැ. right free and open source softwares පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අදාළ සමාගමෙන්. ඉතින් අපි සාමාන්‍යයෙන් games ගහනකොට games download කරන්නේම torrent එකෙන්. right OEM පැත්තට ගියොත් ඉසුරු එතන කතා බහ ටිකක් වෙනස් වෙනවා. මොකද ඒක ඇවිල්ලා mass production පැත්තෙන් කතා කරන දෙයක් නේ තියෙන්නේ. එතනදී අපි legal දෙයක් කරන්නේ. සාමාන්‍යයෙන් OEM පැත්තට යනකොට OEM එකට දාලා අපි payment එකක් සාමාන්‍යයෙන් කරනවානේ. දැන් උදාහරණයක් විදිහට අපි eBay එකේ තියෙනවානේ මේවා keys. right සාපේක්ෂව ගොඩක් අඩුයි. හැබැයි ඒක illegal නෑ. මොකද අපිට නිතරම legal bound එකක් තියෙනවා. ඒ කියන්නේ Windows keys එකෙන් අපි
පර්චේස් කරනවනේ eBay එකේ. ඒකට ඔය රුපියල් 1000ට 1500ට සෙල් වෙන්නේ OEMs තමයි. ලොකු බල්ක් එකක් අරගෙන දීමයි බල්ක් එකේ ඉතිරි වෙලා තියෙන ටික සෙලර් කෙනෙක් සෙල් කරනවා. ඒතකොට අපිට ප්‍රූෆ් එකක් තියෙනවා අපි මිලදී ගත්තේ මෙන්න මෙයාගෙන් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා මෙන්න මේ සෙලර්ගෙන් කියන්නේ. ඒතකොට එතනදී අපි ඉලීගල් වෙන්නේ නැහැ. අපිට ලීගල් ડોකියුමන්ට් එකක් තියෙනවා. මෙන්න මේ කෙනාගෙන් තමයි මේක මිලදී අරගෙන තියෙන්නේ. මෙන්න මේ කාලේදී මෙන්න මේ විදිහට. ඒතකොට ඒ කෙනා එක කියන්නේ අපිට විකුණන කෙනා එක හොරකම් කරලා විකුණුවොත් එතනදී ගැටලුව වෙන්නේ යා. right හරි. එතකොට මේකේ ළමයි ලියවෙනකොට මෙන්න මේ කරුණු ටික කියවෙන්න ඕනේ. පුද්ගලිකත්වය ගැන කියවෙනකොට පෞද්ගලික තොරතුරු අවභාවිතා කිරීමෙන් ආරක්ෂා කිරීම. පෞද්ගලික තොරතුරු අවභාවිතා වීම ආරක්ෂා කිරීම. ඒකට පෞද්ගලික තොරතුරු කියන එක තියෙන්න ඕනේ, අවභාවිතය කියන එක තියෙන්න ඕනේ, ආරක්ෂා කිරීම කියන පොයින්ට්ස් තුන තියෙන්න ඕනේ. ඒ තුන තියෙන විදිහට විස්තර කරලා තියෙනවා නම් ලකුණු හම්බෙනවා. software piracy ගැන මෘදුකාංග මංකොල්ලය ගැන අහනකොටත් මේ අදාළ ආයතනයේ හෝ පුද්ගලයාගේ අවසරයක් නොමැතිව අනවසරයෙන් කියන එක. right අදාළ මෘදුකාංගය පිටපත් කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීම කියන පොයින්ට්ස් ටික තියෙනවා. right ඔය දෙක තියෙනවා නම් එතකොට ලකුණ ඔය දේවල් වලට අරගන්න පුළුවන්. හරි. B part එකේ අහලා තියෙන මොබයිල් කම්පියුටින් කියන concept එක. මොබයිල් කම්පියුටින් කියන concept එක ආවන් පස්සේ හොඳට මතක තියාගන්න මේ මොබයිල් කම්පියුටින් කියලා කියන්නේ wirelessly right wireless method එකකට devices connect වෙලා wireless network එකක් හැදිලා communications පවත්ව ගන්න එක. right එතනදී බොහොම වැදගත් වෙන්න ඕනේ මේ කියලා තියෙන points ටික. use of small and portable computing devices. right කුඩා සහ ජංගමශීලී පරිගණන උපාංග භාවිතයෙන් රැහන් රහිතව නැත්නම් රැහන් රහිත ජාලයක් හරහා සංනිවේදන කටයුතු කර ගැනීම. right එතකොට මොබයිල් කම්පියුටින් කියලා කිව්වම network එක කියන්නේ net devices ටිකක් network වෙනවා කියන එක කියන්න ඕනේ සංනිවේදනය සඳහා එහෙම නැත්නම් පරිගණනය සඳහා ඒක සිද්ධ වෙන්නේ wirelessly කියන එකක් කියන්නේ. right ඒ ටික වැදගත්. right එතකොට අපි සිංහලෙන් මේක කියනවා නම් ජංගම පරිගණනය යනු කුඩා සහ ජංගමශීලී උපාංග භාවිතයෙන් රැහන් රහිතව නැත්නම් නොනියුමු මාධ්‍ය හරහා ජාලකරණගතව සිදු කරන ක්‍රියාවලියකි. right මෙතන පහල කතා කරලා තියෙනවා මේ wireless central main server එකකට wireless connection එක තියෙනවා කියන එක. ඒකටත් ඒගොල්ලෝ මේ ලකුණක් දීලා තියෙන නිසා ඒක ගැන සඳහන් කරන එක හොඳයි. right ඒතර network එකක් හැදෙන network එකේ සේවා දායකයේ වෙත රැහන් රහිතව සම්බන්ධතාව පවත්වා ගන්න ක්‍රමවේදයකි. right පොඩක් ඔය කතාව සිංහලෙන් මෙතන ලියන්නම්. එතකොට ඔයගලන්ට ලියා ගන්න ලේසි වෙයි. ජංගම පරිගණනය යනු
right. ජංගම පරිගණනය යනු කුඩා සහ ජංගමශීලී උපාංග භාවිතා කරමින් රැහැන් රහිත ජාලයක් ලෙස ක්‍රියා කරන මෙන්ම ප්‍රධාන සේවාදායකය සමගද රැහැන් රහිත ලෙස සම්බන්ධ වන සංකල්පයකි. right. මිනිත්තුවක් මොක ලියා ගන්න ඔක වැදගත් වෙයි ඔයගලන්ට. ඔය මොබයිල් කම්පියුටින් එක්කම කතා කරන තව ටර්ම් එකක් තියෙනවා ටෙලි කොමියුටින් කියලා. right. ටෙලි කොමියුටින් කියලා කියන්නේ මේ work from home කියන concept එක. right. කියන ආයතනයක සේවකයන් එක තැනකට එකතු වෙන්නේ නැතුව වෙනත් එහෙම නැත්නම් එකිනෙකට වෙනස් භූගෝලීය ස්ථානවල ඉඳගෙන තම සේවාව ලබා දීම. right. එතකොට ඒකට අපි කියනවා ටෙලි කොමියුටින් කියලා. සිංහල වචනේ මට මතක නැහැ මම දැන් ඔක පේපර්ස් වල කතා බහ වෙන්න තියෙනවා. මම එතකොට ඔක කියන්න සිංහල වචනේ කොහොමද කියලා. ඉංග්‍රීසි වචනේ ටෙලි කොමියුටින් කියනවා. හරි ලියාගෙන ඉවරද? තාම ලියන කෙනෙක් ඉන්නවද? right. හරි මම මේක ඕමම තියාගෙන ඊළඟ ප්‍රශ්නේ කතා කරන්නම්. ඊළඟ එකේ අහලා තියෙන්නේ මේ භූගෝලීයව වෙන තැන්වල ඉඳලා නේද? මේ පොඩි සිදුවීමක් දීලා තියෙනවා. හිට සමාගමක මෙහෙම ජපානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා තියෙනවා. ඒ සංවර්ධන කණ්ඩායමේ නියෝජිතයන්ට තාක්ෂණික ගැටලු කතා බහ කරන්න ඒගොල්ලෝ නිතරම ශාඛාවලට එන්න යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේකට වැය වෙන වියදම සහ කාලය ගොඩක් වැඩි කියලා තියලා තිනවා. කියන්නේ පොඩි දෙයකට ඒගොල්ලෝ විශාල කාලයක් සහ මුදලක් වියදම් කරනවා කියන එක. ඒක අඩු කරගන්න මොකක්ද ඔබ යෝජනා කරන්නේ මේ රැස්වීම් අරගන්න එකට ICT ශිෂ්‍යෙක් වශයෙන් යෝජනා කරන විසඳුම් මොකක්ද කියන එක අහලා තියෙන්නේ. එතකොට ඔකට උත්තරේ වෙන්නේ වීඩියෝ කොන්ෆරන්සින් නේද? වීඩියෝ සංවාද කියන ක්‍රියාවලිය දැන් මේ අපි කරන්නේත් ඒ වගේ දෙයක්. right. ඊළඟට දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා වීඩියෝ කොන්ෆරන්සින් කරන්න ඔයගලන්ට අවශ්‍ය වෙන උපාංග මොනවාද කියලා. right. එතකොට ඔතනදී ඒගොල්ලෝ කැටගරි කරලා අහලා තියෙනවා. ඉහත එක කොටස යෝජිත ක්‍රම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු හා සංනිවේදන උපක්‍රම 3ක්. ඔව්. එතකොට ඒ කියනකොට ඔයගලන්ට දෙන්න පුළුවන් දේවල් තමයි මෙතන තියෙන්නේ මේ network devices. ඒ කියන්නේ routers, router, hub, switch, right. ඔය කියන දේවල් ටික ප්‍රධාන වශයෙන් audio video devices, webcam එකක්, speakers, right. ඊළඟට computer. එහෙම නැත්නම් mobile phone එකක්, tablet computer එකක්, right. server එකක්. ඔය කියන දේවල් ඔය වයින් කැමැති 3ක්. network device ම 3ක් කතා කරලා තියෙන වෙලාවලත් ලකුණු දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ කැටගරි එකෙන් කැටගරි එක වෙන් කරලා අහලා නැහැනේ. උපාංග 3ක් නේ අහලා තියෙන්නේ. ඒකට ආ කිව්වොත් hub switch කියලා දෙකම කියන්න බෑ. මොකද hub එකේ switch එකේ දෙකෙන්ම කරන්නේ එකම දෙන්නේ. right. එතකොට hub එකක් එහෙම නැත්නම් switch එකක් කියලා ඊට පස්සේ router මාර්ගකාරකයක්
ඊළඟට audio video mic ගැටලුවක් නැහැ. ඉසුරු mic එක ගැටලුවක් නැහැ. right ඒ විදිහේ තුනක්. right ඒතර අපිට සරලවම ලියන්න පුළුවන් දේවල් තමයි switch එක, router එක, ඊළඟට speaker එක, microphone එක, web camera එක, right ඊළඟට පරිගණකය, එහෙම නැත්නම් mobile ජංගම දුරකථනය, tablet පරිගණකය, right ඔය කියන දේවල්. right ඔයෙන් කැමති තුනක් ලියන්නයි තියෙන්නේ. ලකුණු තුනක් එතකොට හම්බෙනවා. එතනින් හතරවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. බලන්න ලකුණු කීයද කියලා. සහ 40න් කීයද කියන එකත් පොඩ්ඩක් බලන්න. සහ මට කියන්න ළමයි 40න් කීයද කියලා. මොකද ඔයගොල්ලෝ ඉන්න තැන මොන වගේද කියන එකත් මම දැනගන්න ඕනේ. සෙකන්ඩ් පේපර් එක හැමෝම කරලා නේද ඉන්නේ? කරලා නැති කවුරු හරි ඉන්නවද? ප්‍රශ්න කරලා නැති කෙනෙක්? හරි අපි සෙකන්ඩ් පාර්ට් එක ගැන කතා බහ කරමු. සෙකන්ඩ් එකේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ දත්ත හා තොරතුරු අතර ප්‍රධාන වෙනස සුදුසු පද්ධතියක් අනුසාරයෙන් විස්තර කරන්න. දැන් මෙතන හොඳට මතක තියාගන්න මේගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා සුදුසු පද්ධතියක් අනුසාරයෙන් විස්තර කරන්න කියලා. right එතකොට මේ සිස්ටම් එකක් සම්බන්ධ කරගෙනයි අපි කතා කරන්න ඕනේ දත්ත හා තොරතුරු සම්බන්ධ. ඒකට ඔයගලන්ට පරිගණක පද්ධතියක් ගන්න පුළුවන්. දත්ත හා තොරතුරු සම්බන්ධ වෙන ඕනම පද්ධතියක් ගන්න පුළුවන්. right තොරතුරු පද්ධතියක් information system එකක් ගන්න පුළුවන්. right payroll system එකක් ගන්න පුළුවන්. right ඒ වගේ ඕනම දත්ත සහ තොරතුරු සම්බන්ධ වෙන ඕනම පද්ධතියක් අරගන්න පුළුවන්. එතෙන්දී පෙන්වන්න ඕනේ දත්ත යම්කිසි සකස් කිරීමකට ලක් කළා තමයි තොරතුරක් බවට පත් වෙන්නේ කියන concept එක. right එතකොට මාකින් ස්කීම් එකේදී මේගොල්ලෝ කියලා තියෙනවා suitable system එකක් ගන්න කියලා. මෙතන මේගොල්ලෝ උදාහරණයක් විදිහට දීලා තියෙනවා payroll system එක. right එතකොට ඒ වගේ අර දත්ත සකස් වෙනවා කියන එකට අදාළව නේද? දැන් අපි අරගත්තොත් සුපර් මාකට් එකක තියෙන point of sale system එක. නැත්නම් සුපර් මාකට් එකක තියෙන බිල්පත් ගණනය කරගැනීමේ ඒගොල්ලන්ගේ අදාළ බිල ගණනය කරගැනීමේ පද්ධතිය. ඒවට අපි කියනවා point of sale systems කියලා POS කියලා. එතකොට POS system එකක් වුණත් මෙතනට කතා කරන්න පුළුවන්. right එතකොට දැන් payroll system එකක ආදාන වෙන්නේ පැමිණීමේ කාල වේලාවන් නික්ම යාමේ කාල වේලාවන් right attendant time එක departure time එක අතිකාල වේලාවල් ඔය කියන දේවල් තමයි ආදාන වෙන්නේ. right එතකොට මේ දේවල් සකස් කිරීමකට ලක් කරලා ප්‍රතිදාන විදිහට හම්බ වෙනවා යම්කිසි සේවකයෙකුට අදාළව එම මාසයේ එයාට කරන්න තියෙන සම්පූර්ණ වේතනය. right එතකොට data වෙන්නේ මෙන්න මේ කොටස් ඒවා සකස් කිරීමෙන් එයාගේ මාසික වේතනය නැත්නම් සුද්ධ වැටුප නිර්මාණය වෙනවා කියන එක කතා කරන්න ඕන. right ඒක ඒ විදිහට පෙන්නලා තියෙනවා නම් තමයි ළමයි ලකුණු දෙක ඔයගලන්ට හම්බෙන්නේ. නිකම්ම දත්තයක් කියන්නේ මොකද්ද තොරතුරක් කියන්නේ මොකද්ද කියලා explanation දීලා තියෙනවා නම් ලකුණු හම්බෙන්නේ නැහැ.
ඒක ඕගොල්ලෝ පින්තූරකින් ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. නැත්නම් වචනෙන් විස්තර කරලා තියෙන්න ඕනේ. right. එහෙම තිබ්බොත් ලකුණු දෙක හම්බ වෙනවා. එතකොට මේ සුදුසු පද්ධතියක් නම් කරනවට එක ලකුණක් දීලා තියෙනවා. පද්ධතිය ආශ්‍රයෙන් විස්තර කරනවට තව ලකුණක් දීලා තියෙනවා. එහෙම තමයි ලකුණු දෙක උතන හැදිලා තියෙන්නේ. දෙවෙනි කොටසේ අහනවා විශාල ප්‍රමාණයෙන් දත්ත පරිහරණය කිරීමේදී අත්‍යුරු ක්‍රම යොදා ගැනීමේ අඩුපාඩු තුනක් දක්වන්න. මැනුවල් මෙතඩ්ස් පාවිච්චි කරන. ඒක ගොඩක් ඒව ලියන්න පුළුවන්. right. නිවැරදිභාවය පිළිබඳ ගැටලු ඇතිවීම, සාපේක්ෂව ආකාරයක්ෂම වීම, right. දත්ත සංගතතාවය නැතිවීම, data consistency කියලා අපි කියනවා. right. ඊට පස්සේ data redundancy ඇතිවීම, දත්ත අනුපිටපත් වීම, right. redundancy කියන එකට අපි සිංහලෙන් කියනවා සමරික්තතාවය කියලා. දත්ත සමරික්තතාවය ඇතිවීම. ඊළඟට ගබඩා කිරීම සඳහා විශාල ඉඩක් වුවමනා වීම. මානව දෝෂ වලට බොහෝ ඉඩකඩ තිබීම. right. ඊළඟට අලුතෙන් දත්තයක් ඇතුළත් කිරීමේදී තිබෙන දත්තයක් වෙනස් කිරීමේදී දත්තයක් ඉවත් කිරීමේදී ගැටලු ඇතිවීම. ඔය වගේ ගොඩක් හේතු ඔයගලන්ට දෙන්න පුළුවන්. ඒගොල්ලෝ හේතු තුනක් අහලා තියෙන්නේ. ලකුණු තුනක් දීලා තියෙනවා ඒකට. මේ ඩුප්ලිකේට් මීනින්ග්ස් තියෙන කියන්නේ එක වගේම අදහස් තියෙන ඒවාට ලකුණු දෙන්න එපා කියලා කියලා තියෙනවා. right. ඒ කියන්නේ දැන් කවුරු හරි කිව්වොත් අකාර්යක්ෂමයි සහ සෙමෙන් සිද්ධ වෙන්නේ කියලා දෙන්නම එකයි. right. අකාර්යක්ෂම බව කියන්නේ දෙයක් සාපේක්ෂව සෙමෙන් සිදු කිරීමනේ. එතකොට මේ දෙකට ලකුණු දෙකක් හම්බෙන්නේ නැහැ. එක ලකුණයි හම්බෙන්නේ. right. එතකොට ඔන්න ඔය කියන හේතු අපිට අරගන්න පුළුවන් දත්ත මැනුවලි මේන්ටේන් කරනකොට, data මැනුවලි මේන්ටේන් කරනකොට, අත්‍යරුව සකසා ගන්නකොට, කළමනාකරණය කරනකොට එන ගැටලු විදිහට. තුන්වෙනි කොටසේ අහලා තියෙන්නේ මම හිතන්නේ ලේසි දෙයක් නේද? නිදසුන් යොදා ගැනීමෙන් දෘඩාංග, මෘදුකාංග සහ ස්ථිරාංග යන පද විස්තර කරන්න. right. එතකොට දෘඩාංග කියන එක අපිට කතා කරන්න පුළුවන් පරිගණක පද්ධතියේ අතින් ඇල්ලිය හැකි ඕනෑම භෞතික කොටසක්. නැත්නම් අතින් ඇල්ලිය හැකි හෝ භෞතික කොටස් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒක තමයි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. හાર્ඩ්වෙයාර් විදිහට ඔයගලන්ට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. මොනිටර් එක, කීබෝඩ් එක, මවුස් එක, සිස්ටම් යුනිට් එක, හાર્ඩ් ඩිස්ක් එක, ගොඩාක් උදාහරණ තියෙනවා. මෘදුකාංගයක් කියන විදිහට අපි කතා කරනවා පරිගණකය තුල භාවිතා කිරීමට නිෂ්පාදනය වී ඇති උපදෙස් සමූහයක්. සහ නැත්නම් අපිට ඕකේ අනිත් පැත්තට කතා කරන්න පුළුවන් පරිගණක පද්ධතිය තුල අපිට හම්බෙන intangible අතින් ඇල්ලිය නොහැකි කොටස් කියලා. right. ඒකට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන් නේද? software කියන එක වර්ගත් වෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග. application software, system software කියලා. system software එකත් නැවත කොටස් තුනකට කැඩෙනවා. මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක කියලා. ඉතින් ඔයගලන්ට ඕනම જાතියක මෘදුකාංගයක්. ඉතින් ලේසිම දේ තමයි එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග කීපයක නම් ටික සෙටල් කරගන්න එක. right. ස්ථිරාංගයක් කියලා කියන්නේ පරිගණකය මුලින්ම පණ ගැන්වීම සඳහා, boot up වීම සඳහා අවශ්‍ය කරන දත්ත ගබඩා කර ඇති දෘඩාංගයක්. right. එතකොට එහෙම දෙයකට අපි කියනවා ෆර්ම්වෙයාර් එකක් කියලා. මේක manufacturer විසින්, නිෂ්පාදකයා විසින් මව්පුවරුවට සම්බන්ධ කරලා එන දෘඩාංගයක්. එතකොට මේ දෘඩාංගයේ තියෙන විශේෂත්වය තමයි දෘඩාංගයේ ඇතුලේ instruction නැත්නම් software එකක් තියෙනවා. right. එතකොට එහෙම දෙයකට අපි කියනවා ෆර්ම්වෙයාර් එකක් නැත්නම් ස්ථිරාංගයක් කියලා. right. ස්ථිරාංගවල උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් ලේසිම උදාහරණය තමයි BIOS chip එක නැත්නම් CMOS chip එක. right. ඔය කියන නැත්නම් ROM එක කියලා දෙන්නත් පුළුවන්, read only memories. මොකද ROM types විදිහට තමයි අපි BIOS, CMOS කියන chips ගැන පාවිච්චි කරන්නේ. right.
ඔය කියන උදාහරණ ෆර්ම්වෙයාර් එකක් සම්බන්ධයෙන් දෙන්න පුළුවන්. ස්ථිරාංගයක් සම්බන්ධයෙන්. එතකොට නිවැරදි එක්ස්ප්ලනේෂන් එකයි විස්තර කිරීමයි අදාළ උදාහරණයයි තියෙනවා නම් තමයි ලකුණු හම්බෙන්නේ. එක ලකුණ ගානේ හම්බෙනවා. 3 දෙනා හරියට විස්තර කරලා තියෙනවා නම්. එහෙම නැතුව ඕක මේ හાર્ඩ්වෙයාර් කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා තිබීමට විතරක් ලකුණු භාගයක් හම්බෙන්නේ නැහැ ළමයි. ඒවා මතක තියාගන්න කියන්නේ ඒව ගැන දැනුවත් වෙලා ඉන්න. ගොඩක් වෙලාවට එක ලකුණ හම්බෙන ඒවායි එක ලකුණ එහෙමත් නැත්නම් ලකුණු බිඳුවයි. ඊට එහා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. right හරි. ඊළඟට තියෙන්නේ ගේට්ස් ප්‍රශ්නේ. මේ 2012 ගේට්ස් ප්‍රශ්නේ ටිකක් විශේෂයි. මුළු විභාග ඉතිහාසෙටම මේ ප්‍රශ්නේ මේ විදිහට අහලා තියෙන 2012 විතරයි. ඒකේ ගාන අහලා තියෙන රිවර්ස් එකට. ඒතර මේක කරනකොට ඔයගලන්ට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ගාන කියවලා ගානෙන්ම ෆිගර් අවුට් කරගන්න පුළුවන් පොඩි බූලිය ප්‍රකාශයක්. ඒක ෆිගර් අවුට් කරගෙන මේ විදිහේ පොඩි සර්කිට් එකක් අඳින තැනටම ගාන අරගන්න පුළුවන්. ඒක එහෙම කරගන්න බැරි නම් ඕගොල්ලෝ දන්න සාම්ප්‍රදායික ක්‍රමයට ගාන කරගෙන යන්න පුළුවන්. හැබැයි නිවැරදි විදිහට කොටස දාලා. මොකද මේකේ පරිපතය තමයි මුලින් අඳින්න කියන්නේ. අපිට පුරුද්ද තියෙන්නේ සත්‍යතාව වගුව ඇඳලා ඒකට දාලා වෙන ප්‍රකාශය ව්‍යුත්පන්න කරගෙන ඒ ප්‍රකාශය සරල කරලා සර්කිට් එක අඳින්න නැත්නම් සරල කරන්නේ නැතුව සර්කිට් එක අඳින්න. එතකොට ඒක මෙතනදිත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි කොටසේ උත්තරේ විදිහට තමයි ඔයා ට්‍රුත් ටේබල් එක පෙන්වන්න ඕනේ. right? තුන්වෙනි කොටසේ උත්තරේ විදිහට තමයි මේකේ sum of product එකක්ම ගන්න කියලා තියනවාද? බූලිය ප්‍රකාශනයක් නේ කියලා තියෙන්නේ. එතකොට SOP එක හරි POS එක හරි ලියන දේ තුන්වෙනි කොටසේ උත්තරේ විදිහට ලියන්න ඕනේ. ඒක දිහා බලාගෙන පළවෙනි කොටසේ සර්කිට් එක අඳින්න පුළුවන්. එතකොට මේ වගේ ලොකු සර්කිට් එකක් ඇඳෙන්නේ. ඔයාට සරල කරගන්න පුළුවන් නම් සරල කරලා ඇඳොත් මේ සර්කිට් එක ඇඳෙනවා. right? එතකොට මම අර ගානෙන් අඳුන ගන්න පුළුවන් කියලා කිව්වේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මේ වැඩේ ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. right? මේ දීලා තියෙන ප්‍රශ්නෙට අදාළව මේක කියලා තියෙන්නේ විදුලි පංකාවක් තියෙනවා. ඒක on වෙලා හරි off වෙලා හරි තියෙන්න පුළුවන්. විදුලි පංකාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි මෙතන කතා බහ ඇති වෙලා තියෙන්නේ. දැන් මෙතනදී ළමයි පටල ගන්න තැනක් එනවා. විදුලි පංකාව off වෙන එක ගැන උපකල්පනය කරන්න යෑමෙන්. දැන් මොකද සිනාරියෝ එකේ කියලා තියෙන්නේ විදුලි පංකාව ක්‍රියාත්මක වෙන විදිය ගැන. එතනදී විදුලි පංකාව off වෙන එක ගැන කතා බහ කරලා නැහැ. right? ඒක නිසා off වෙනවා කියන එක උපකල්පනය කරලා විවිධ අවස්ථාවලට යන්න එපා. දැන් 2017 ප්‍රශ්නේ අරගත්තොත් 2017 ප්‍රශ්නෙත් මේ විදිහමයි. right? 2017 ප්‍රශ්නේදී කියලා තියෙනවා කොහොමද ෆෑන් එක ඕෆ් වෙන්නේ කියලා. අන්න එතකොට අපි ඕෆ් වෙන එක ගැන හිතන්න වෙනවා. මෙතෙන්දී කතා කරන්නේ විදුලි පංකාව ක්‍රියාත්මක කරගන්න එක ගැන. right? ඒක කියලා තියෙනවා අත්‍යුරුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්විච් එකක් තියෙනවා ස්විච් එකෙන් ඔන් කරන්නත් පුළුවන් ඕෆ් කරන්නත් පුළුවන්. right? ඒක කියලා තියෙනවා ක්‍රියාත්මක හෝ අක්‍රීය කළ හැකි වීම. right? ඊළඟට කියලා තියෙනවා කාල ගණකයේ ක්‍රියාත්මකව හෝ අක්‍රීයව හෝ පැවතිය හැක. right? ඒ කියන්නේ ටයිම් එකක් තියෙනවා. එයා ක්‍රියාත්මකව හෝ අක්‍රීයව තියෙනවා. පරිසරයේ සිසිල්ද උණුසුම්ද යන්න සංවේදකය අනාවරණය කරගනි. මේ හතරවෙනි එකේ තමයි ඕගලන්ගේ වැඩේට අවශ්‍ය වෙන දේ කියලා තියෙන්නේ. කාල ගණකයේ ක්‍රියාත්මක විට
right කාල ගණකයේ ක්‍රියාත්මකව ඇති විට සහ පරිසරයේ උණුසුම්යයි සංවේදකයේ පෙන්눔 කරන අවස්ථාවකදී විදුලි පංකාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි වීම. හරි එතකොට ඔතන කියලා තියෙනවා ෆෑන් එක ඔන් කරගන්න ක්‍රමයක්. ඒ තමයි ටයිම් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. උෂ්ණ පරිසරයේ උණුසුම් කියලා ඉන්ඩිකේට් වෙන්න ඕනේ. right ඒ කියන්නේ ටයිමර් එක ඔන් කියලා කියන්නේ ටයිම් එකේ 1 කියන අවස්ථාව. පරිසරයේ උණුසුම් කියලා කියන්නේ සංවේදකයේ බිඳුව කියන අවස්ථාව. right ඊළඟට අපි දන්නවා ෆෑන් එක ඔන් කරගන්න නම් ස්විච් එකෙන් ඔන් කරන්නත් පුළුවන්. right ඕකට අදාළව අපි ප්‍රකාශයක් ලියන එක ගැන හිතුවොත් අපිට ප්‍රකාශය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. විදුලි පංකාව ක්‍රියාත්මක වන්නේ ස්විචය ක්‍රියාත්මක විටකදී හෝ කාල ගණකය ක්‍රියාත්මක විට සහ පරිසරය උණුසුම්යයි සංවේදනය කරන විට. හරි ඕක මේ විදිහට වෙන්න ඕනේ අපිට සරලව ඔය කතා බහ ඔලුවට අරගන්න පුළුවන්. දැන් මේකෙන් පුළුවන් අපිට අපේ සමීකරණය ගොඩනගා ගන්න. right විදුලි පංකාව ක්‍රියාත්මකයි කියලා කියන්නේ විදුලි පංකාවේ 1 කියන අවස්ථාව. right එතකොට විදුලි පංකාවට අපි F කියලා අකුරක් අරගත්තොත් 1 කියන්නේ F බිඳුව කියන්නේ F bar. right ඒ කියන්නේ මෙතනින් ඉන්ඩිකේට් වෙනවා F. ඊළඟට ස්විචය ක්‍රියාත්මක වෙනවා කියන එක නේද? ස්විචයට අපි අරගත්තොත් A කියලා ස්විචේ ක්‍රියාත්මක කියලා කියන්නේ 1 කියන අවස්ථාව. ඒ කියන්නේ මෙතනින් පෙන්නන්නේ A. කාල ගණකයට අපි B කියලා අරගත්තොත් කාල ගණකයේ නේද කාල ගණකයේ 1 කියලා කියන්නේ B බිඳුව කියලා කියන්නේ B bar. මෙතනත් විදුලි පංකාව අත්තිරුව ක්‍රියාත්මකයි කියන්නේ A අත්තිරුව වසා දමනවා කියලා කියන්නේ A bar. උෂ්ණත්වයට C කියලා ගත්තොත් සිසිල් බව සංවේදනය කරන්නේ C වලින් උණුසුම් බව සංවේදනය කරන්නේ C bar වලින්. එතකොට අපේ මේ ප්‍රකාශය අරගත්තොත් ස්විචය ක්‍රියාත්මකයි කියලා කියන්නේ A කාල ගණකයේ ක්‍රියාත්මකයි කියලා කියන්නේ B පරිසරයේ උණුසුම් කියලා කියන්නේ C bar. ඊළඟට මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ස්විචේ ක්‍රියාත්මක විටකදී හෝ කියන්නේ O ගේට් එක. කාල ගණකයේ ක්‍රියාත්මක විට සහ පරිසරයේ උණුසුම්යයි සංවේදනය කරන විට. right එතකොට මේක අපිට සරල කරලා ලියන්න පුළුවන් F කියන කෙනා සමාන වෙනවා A හෝ B සහ C bar කියන එක. right එතකොට මේකෙන් ලියන්න පුළුවන් උත්තරේ F equal A plus B dot C bar කියන. right එතකොට ඕක තමයි අපිට අර
truth table එක පාවිච්චි කරලා සරල අරගත්ත ප්‍රකාශය සරල කරාම එන උත්තරේ. right ඒක අපි අරගත්තේ මේ සංසිද්ධිය මොකක්ද කියලා බලලා ඒකට අදාළව ප්‍රකාශනය අරගත්තා. මේක හැම ප්‍රශ්නෙටම කරන්න බෑ. මේ වගේ මේ මෙතන දීලා තියෙන ෆැක්ටර්ස් ප්‍රමාණය අඩුයි. සාධක ප්‍රමාණය අඩුයි. එහෙම වෙලාවක අපිට මේ වගේ දෙයක් ටැකල් කරගන්න පුළුවන්. පැහැදිලිද ළමයි මේ දීලා තියෙන විස්තරයෙන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක? හරි. මම පොඩි වෙලාවක් දෙන්න මේක ලියා ගන්න අවශ්‍යයි ඉන්නවනම් ලියා ගන්න. ඉවර නම් කියන ළමයි. right. තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. මම එහෙනම් මකනවා ළමයි මේ ටික. right. ඒතර ඔය ගන්න ඒ ගත්ත සමීකරණයට අදාළව තමයි මෙතන මේ සර්කිට් එක ඇඳලා තියෙන්නේ. right. මේකේ ස්විච් එකෙන් එනවා. අපි ගත්තේ ස්විච් එක A කියලානේ. right. මෙයාව අපි A කියලා ගත්තා. මෙයාව B මෙයාව C කියලානේ ගත්තේ. ඒතර මෙතනින් එනවා C bar. මෙතනින් එනවා BC bar. මෙතනින් එනවා A+ BC bar. right. ඒක ඔය විදිහට සර්කිට් එක ඇඳලා පෙන්නන්න පුළුවන්. ඕක ඇඳ ගන්න බැරි නම් කරන්න ඕන විදිය තමයි මම අර මුලින් කිව්වේ. එහෙම වුණොත් අපි මුලින්ම කරන්නේ අපේ truth table එක ඇඳ ගන්න. right. ඒකත් මේ જાතියේ truth table එකක් විය යුතු නැහැ. අපි සාමාන්‍යයෙන් අඳින විදිහට අපේ ABC කියන ටික කොහොමද තියෙනවනේ. මේ C bar එකයි B.C bar එකයි හදා ගන්න දෙයක් නෑ. අපිට එක සැරේම අවසාන තීරුව ලියන්න පුළුවන්. right. ඒක නිසා මේ තීරු දෙක නොතිබ්බ කියලා ගැටලුවක් නැහැ. මේ තුන් දෙනා ලියලා කෙලින්ම වාට මෙයාව හදා ගන්න පුළුවන්. අපේ සාම්ප්‍රදායික විදිහ. right. ඊළඟට ඒකෙන් ප්‍රකාශය ව්‍යුත්පන්න කරගන්නවා. ඒ ව්‍යුත්පන්න කරගන්න ප්‍රකාශයට කෙලින්ම සර්කිට් එක යනකොට ඒ සර්කිට් එක මෙන්න මේ වගේ. right. ප්‍රකාශය සරල කරොත් ආයෙත් සැරයක් ඔයාට A+B.C bar කියන කෙනවා. එතකොට ඒකට මේක අඳින්න පුළුවන්. right. ඔය කියන ක්‍රමවේද දෙකටම යන්න පුළුවන්. එතකොට සර්කිට් එක හරියට ඇඳගත්තට ලකුණු 3ක් දීලා තියෙනවා පළවෙනි කොටසේ. මේ ආකාරය වෙන්නත් පුළුවන්.
මෙතන පෙන්නලා තියෙන මේ ආකාරය වෙන්නත් පුළුවන්. right එතකොට මේවට අපි ABC කියලා නම් කරගත්තොත් නේද? මෙයා ABC වුණොත් මෙතනින් එළියට එනවා A dot B dot C මෙතනින් එළියට එනවා A dot B bar dot C sorry A dot B dot C bar එකකින් එළියට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් එළියට එනවා A dot B bar dot C මෙතනින් එළියට එනවා A dot B bar dot C bar මෙතන වෙන්නේ ওই ටික එකතු වෙන එක. මේක ඔයගොල්ලෝ පෙන්වන්න අවශ්‍ය නැහැ. මම මේ ප්‍රකාශය ආදාරව කොහොමද මේක ඇඳෙන්නේ කියන එකයි මෙතන පෙන්වන්නේ. එතකොට ඔය සර්කිට් එක තියෙනවා නම් ඒත් ලකුණු 3 අරගන්න පුළුවන්. right ඊළඟට truth table එක අදාළ columns ටික input columns ටික හරියට තියෙනවා නම් මේගොල්ලන්ව හරියට define කරලා තියෙනවා නම් මොනවාද කියලා combinations ටිකක් හරි නම් ඒ තීරු තුන හරි මේ දෙක අත්‍යවශ්‍ය නැහැ ළමයි මේක මේ ගොඩක් වෙලාවට මේගොල්ලෝ පෙන්නලා තියෙන්නේ අපි ප්‍රකාශයක් දීලා ප්‍රකාශයෙන් truth table එකක් අඳිනකොට මේ අතරමැදි පියවර ටික අපි කරනවා නමුත් අපේ ගානට දාලා මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට output column එක හරියට තියෙන්න ඕනේ ඔය ටික හරියට තියෙනවා ලකුණු 2යි ඊළඟට ප්‍රකාශය හරියට ලියලා තියෙනවා නම් ප්‍රකාශය වෙන්නේ A.B.C එකතු කිරීම A.B.C bar එකතු කිරීම A.B bar.C එකතු කිරීම A.B bar.C bar right සහ තව එක්කෙනෙක් එන්න ඕන නේද? කවුද එන්නේ? A bar dot B dot C එකකුත් එන්න ඕන. right ABC තියෙනවා ABC bar තියෙනවා AB bar C තියෙනවා AB bar C bar තියෙනවා ඊට අමතරව A bar B C bar A bar B C bar කෙනෙක් එන්න ඕනේ අන්න ඒ විදිහට SOP එක එන්න ඕනේ කෙනෙකුට POS එක ලියන්නත් පුළුවන් මේ බිංදු ටික සලකලා right POS එක ලියුවොත් කවුරු හරි ලියවෙන්න ඕනේ A plus B bar plus C bar dot A plus B plus C bar dot A plus B plus C ඔය දෙකෙන් කැමති එකකට ලකුණු අරගන්න පුළුවන් ලකුණු දෙකක් තියෙනවා right ඔය විදිහට ඔකේ ලකුණු 15 complete වෙනවා එතකොට බලන්න ඔයගලන්ට 15න් කීයක් ආවද කියලා. වෙන එකක් නෑ නේද තමයි. නෑ තව කොටසක් නෑ. බලන්න ඔයගලන්ට ලකුණු 15න් කීයක් ආවද කියලා. හරි දෙවෙනි ගාන කරපු කවුද ඉන්නේ කවුද දෙවෙනි ගාන කරේ
alright එක්කෙනෙක් කළා තියෙනවා හරි අපි කතා කරමු හරි මම මේ ටික ක්ලියර් කරනවා තම ලියා ගන්න කවුරු හරි ඉන්නවද ළමයි දැන් මේක ලියන කොතනක හෝ තේරෙන්නේ නැත්නම් අමතක වෙලා තියෙන්න පුළුවන් අහන්න කොහොමද මේ වැඩේ කරේ කියන එක right මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ මේකට right සහ මම හිතනවා හැමෝම කරලා ඇති කියලා නේද අපි ෆිසිකල් ක්ලාස් එකේ නම් මට පේනවා කරලාද නැද්ද කියන එක දැන් මෙතනදී පේන්නේ නැහැ ඉතින් මම හිතනවා හැමෝම කරලා ඇති කියලා right හරි දෙවෙනි ගාන අපිට තියෙන network සම්බන්ධයෙන් නේද නෑ HTML right දෙවෙනි ගානේ මුලින්ම අහලා තියෙන්නේ පැරග්‍රාෆ් එකකයි බ්‍රේක් ටැග් එකකයි තියෙන වෙනස මොකක්ද කියලා නේද HTML ලේඛනයක ඡේද උසුලනයක් හා කැඩුම් උසුලනයක් සඳහා අතිරික්තයක් දක්වන ප්‍රතිචාරය කුමක්ද එතකොට ඡේද උසුලනයක් පැරග්‍රාෆ් එකක් කරන්නේ පැරග්‍රාෆ් එකක් පාවිච්චි කරොත් ඒ පැරග්‍රාෆ් එක පාවිච්චි කරලා තියෙන content එක නැත්නම් පැරග්‍රාෆ් ටැග් දෙක අතර මැද තියෙන content එක ඡේදයක් විදිහට හැඩසව් කරනවා ෆෝමැට් කරනවා සහ ඡේදයට උඩින් සහ යටින් හිස් පේලි දෙක එකතු කරනවා right ඔය පැරග්‍රාෆ් ටැග් එකේ තියෙන ඉෆෙක්ට් එක ඒ විදිහටම වැඩ කරනවා header tags වලට h tags වලට right ඒකත් මතක තියාගන්න ඊළඟට කැඩුම් උසලනයක් බ්‍රේක් ටැග් එකක් ගැන බැලුවොත් බ්‍රේක් ටැග් එක කරන්නේ එයාව පාවිච්චි කරලා තියෙන තැනින් ලයින් එක කඩන එක පේලිය කඩන එක right නැත්නම් අලුත් පේලියක් නිර්මාණය කරන එක එතනදී උඩින්වත් යටින්වත් හිස් පේල් නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ right අපි ඔක කියන්නේ මේ ඊළඟට තියෙන මේ උදාහරණයෙන් ඕක බොහොම පැහැදිලිව ඔයගලන්ට ඔප්පු වෙනවා ඒ කියන්නේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක. ඒකට ඒ වලට අදාළව එන්න ඕන ලකුණු දෙන්නේ ඔන්න ඔය ෆැක්ටර්ස් දෙකට. ඉතින් the paragraph tag insert a blank line. right ඡේද සුලනේ හිස්පේලියක් ඇතුළත් කරනවා. වඩා හොඳයි එක ඉහළින් සහ පහළින් කියන එක කිව්වා. right break tag does not insert a blank line. දැන් දෙවෙනි එකේ අහන්නේ මේ දීලා තියෙන කෝඩින් එකට අදාළව අවුට්පුට් එක මොකක්ද කියලා. ඒතර මේක පටන් අරගෙන තියෙන්නේ පැරග්‍රාෆ් එකකින්. මේක p tag එකකින්. p tag එකකින් පටන් අරන් තියෙන නිසා හරිම විදිහ තමයි අපි ලියන්න කලින් උඩින් හිස්පේලියක් තිබ්බනම් සාධාරණයි. මාකින් ස්කීම් එකේ ඒක පාවිච්චි කරලා නැහැ. උඩින් හිස්පේලියක් එනවා. මේකල කියලා තියෙනවා blank lines තියෙනවා නම් මේ කඩේරි මගින් එක පැහැදිලිව පෙන්වන්න කියලා. ඊට පස්සේ තමයි our evergreen school days. ඊට පස්සේ තියෙන්නේ break tag එකක්. break tag එක තියෙනවා කියන්නේ හරියටම යටින් will not come back again. ඊට පස්සේ p tag එක close කරලා තියෙනවා. p tag එක close කරනවා කියන්නේ ආයෙසරයක් හිස්පේලියක්. මේ කඩේරි වලින් එන්නේ හිස්පේලිය. ඊට පස්සේ තව පැරග්‍රාෆ් එකක් ඕපන් කරලා තියෙනවා. ඒ පැරග්‍රාෆ් එකකට හිස්පේලියක් එනවනේ. ඒ හිස්පේලිය වැටෙන්නේ මේ හිස්පේලිය උඩටම තමයි. මොකද බ්‍රවුසර් එක පුරුදු වෙලා තියෙන්නේ අනවශ්‍ය විදිහට ඉඩ සකස් කරන්න නෙවෙයි. ඔයගලන්ට මතක ඇති ස්පේස් බාර් එක ගොඩාක් තිබ්බමත් බ්‍රවුසර් එකෙන් පෙන්නන්නේ එක ස්පේස් එකක් විතරයි. ස්පේස් වැඩි කරගන්න ඕන නම් අපිට ඕනේ %nbsp කියන කෝඩ් එක පාවිච්චි කරන්න ස්පේසස් වැඩි කරලා පෙන්වන්න අවශ්‍ය නැහැ. right එහෙම නැත්නම් ස්පේසස් ගොඩක් තිබ්බොත් එක ස්පේස් එකකට අඩු කරලා එයා පෙන්වනවා. ඒ වගේම තමයි පේලිය අතර පරතරය එක පේලියකට වඩා වැඩිපුර තියෙනවා නම් ඒවා එයා ඕවර්ලැප් කරනවා.
right ඒක නිසා මෙතන එන්නේ කොහොමත් එක කඩිරි පේලිය right ඊළඟට මෙතන එනවා from the nursery to high school ඊට පස්සේ අපේ source code එකේ මෙහෙම මෙයා පහළ පේලිය ලියලා තිබ්බට මෙතන break tag එකක් නැහැනේ. එතකොට we learned the best කියන එකත් මෙතනම තමයි continue වෙන්නේ. right එතකොට ඔන්න ඔය විදිහට output එක එන්න ඕනේ. right ඊට පස්සේ p tag එක මෙතනින් අවසාන වෙන නිසා අවසාන එකත් කඩිරි පේලියක් දැම්මනම් වඩා හොඳයි. මාකින් ස්කීම් එකේ මේ උඩම තියෙන එක්කෙනයි පහළම තියෙන කඩිරි පේලියයි නොසලකා හැරලා තියෙනවා. මැද එක්කෙනා තියෙනවා නම් ලකුණු දීලා තියෙනවා. right එතකොට අපි මාකින් ස්කීම් එක පැත්ත බැලුවොත් මේ තියෙන මාකින් ස්කීම් එක. our evergreen school days ඊට යට පේලිය will not come back again dots පේලියක් තියෙනවා. අන්තිම පේලි දෙක එක පේලියට ලියලා තියෙනවා. ඒක හරියට ලියවිලා නම් ලකුණු 3යි. right පැහැදිලිද උතන්ට වෙනකම්? දැන් HTML ගානක් ඕගලන්ගේ සෙකන්ඩ් පේපර් එකට දෙනවා කියලා කියන්නේ එක්තරා ආකාරයක බෝනස් එකක්. මොකද HTML කියලා කියන්නේ ටිකක් ස්කෝර් කරන්න ලේසි. ටෙක්ස්ට් ටික ගැන දන්නවනම් වැඩේ කරලා ඉවර කරන්න පුළුවන්. right හරි ඊළඟට output එකක් දීලා තියෙනවා. right ඒකේ පහලින් කියලා තියෙනවා ඉහත වෙබ් පිටුව නිර්මාණය කර ගැනීම සඳහා HTML කේතයක් ලියන්න අනුරු ගොනුවේහි නම agrisl.jpg මේ වගේ දුන්නම මේවා ස්පෙලින් ගැන හොඳටම සැලකිලිමත් වෙන්න. right agrisl.jpg එතකොට S capital L capital ඉතිරියව simple ලෙස උපකල්පනය කරන්න J Agro Technologies සහ ලංකා Agri System Private Limited යන සබැඳුම් links ඒ කියන්නේ මේ අගටම දැන් මෙතන මේ ස්ක්‍රීන් එකේ පේන තියෙන අගම පේලි දෙක right මේ දෙන්න right යන සබඳුන් පිළිවෙලින් මේ කියන ඇඩ්‍රස් එකටයි මේ කියන ඇඩ්‍රස් එකටයි ලින්ක් වෙන්න ඕන right ඔය ටික තමයි ඔයගලන්ට මතක තියාගන්න තියෙන්නේ. තියාගෙන කෝඩින් එක ලියාගෙන යන්න තියෙන්නේ. right එතකොට කෝඩින් එක ලියවිලා තියෙනවා HTML tag එකෙන් පටන් අරන් තියෙනවා. ඒ ටික තියෙන්න ඕනේ. head tag එක තියෙනවා title එක agrisl title tag එක close වෙලා තියෙනවා. අයියා හැම වෙලා තියෙන්නේ. මෙතන web page එකේ උඩ title එක තියෙනවා agrisl කියලා. ඉතින් right ඒකට තමයි title එක පාවිච්චි කරලා තියෙන්නේ. ඔය Mozilla Firefox කියන කියන්නේ browser එකේ. right එතකොට මේ HTML එකයි head එකයි agrisl එකයි තියෙනවා නම් තමයි මේ එක ලකුණ හම්බෙන්නේ. right එතකොට head section එක වහෙනවා. ඊට පස්සේ body section එක open වෙනවා. H1 එක පාවිච්චි කරලා තියෙනවා agriculture in Sri Lanka කියන එක පෙන්න ගන්න. right මොකද එයා සාපේක්ෂව ලොකුයි. right ළමයි මම වැරද්දක් කළා. මේ agrisl කියන එක ළමයි නිරූපණය වෙන්නේ මෙතනින් උඩ කියන එකටත් අදාළවත් එනවා. ඔව් agrisl කියන එක නිරූපණය වෙන්නේ මෙන්න මෙතන ළමයි. right මේ මෙතන එන නම මෙතන tabs කීපයක් open කරලා තියෙනකොට අපි මාරු කරන tab එකට අදාළව මෙතන නම වෙනස් වෙනවා. මේ tab එකේ උඩ එන title එක තමයි agrisl කියන එක title tab දෙක අතර මැද්දෙන් settle වෙන්නේ. right එතකොට
body tag එක ඇතුලේ agriculture in Sri Lanka මේකේ A capital S capital L capital ඒවා හරියටම බලන්න නැත්නම් වැරදි right H1 tag දෙක අතර මැද තියෙන්නේ ඒක තියෙනවා නම් එක ලකුණයි මේ ටික තිබ්බට එක ලකුණයි මෙයා තිබ්බට එක ලකුණයි ඊළඟට img src agrisl.jpg මේ alt tag එක මෙතනට අවශ්‍ය නැහැ right මේ ටික තිබුණොත් මේකට ලකුණු හම්බ වෙනවා right එතකොට img src එක තියෙනවා නම් ලකුණු දෙකක් දීලා තියෙනවා ඒගොල්ලෝ ලකුණු දෙක දෙන එක එකට ලකුණු දෙකක් කියන්නේ නෑලම ඒකට එක ලකුණයි ඊළඟට දැන් මේ ශ්‍රී ලංකා in agricultural country කියන ඒ ඡේදයේ පැරග්‍රාෆ් එකක් ඇතුලේ දාලා තියෙනවා ඒකට තමයි තව එක ලකුණක් දීලා තියෙන්නේ මේගොල්ලෝ ප්‍රොපෝස් කරලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එකට BR tag එකක් එහෙම වෙන්න හේතුව තමයි output එකේ reverse කරලා බහින්න කියන්නේ right මෙන්න මෙතන economy කියන වචනය දෙවෙනි පේලියට ඇවිල්ලා තියෙනවා ඒතකොට කෙනෙක් මෙතන හිතන්න පුළුවන් economy කියන එක මේ window එක පොඩි වෙන නිසා පහළ පේලියට ආවා කියලා. නමුත් මේක විභාගනේ ළමයි. ඒක නිසා ඒවට ඉඩ තියන්න දෙපා. උපකල්පන වලට ඉඩ තියන්න යන්න දෙපා. මෙතන economy කියන එක පහළ line එකේ තියෙන නිසා මේක අවසානයේ BR tag එකක් තිබ්බනම් තමයි හොඳ. right බොහෝ වෙලාවට ඒක marking scheme එකේ නොතිබ්බ නිසා print වෙලා ලකුණු සැලකීම කරන්නත් පුළුවන් නොසලකන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. ඒ වගේම ඔයගලන්ට මේ මෙතන හොයලා බැලුවොත් පේනවද මෙතන තියෙනවා empty line එකක්. 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 එතකොට මේ ගොඩක් වෙලාවට කතා කරලා තියෙන්නේ paragraph වලින් වෙන් කරච්ච දේවල්. right ඔන්න ඔය දේවල් තමයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. right ඒක නිසා මේගොල්ලෝ මේ හැම එකකම p tag එකකින් පටන් අරන් තියෙනවා. පේනවද මේ එතනින් පහළ content එක බැලුවොත් මේ හැම තැනම p tag එකක් තියෙනවා. මෙතනත් p. මේක මෙතනින් p එක off වෙලා තියෙනවා. මේ දෙන්නගේ p tags දෙකක් තියෙනවා. right ඊළඟට මේ href එක ගාව br එකක් පාවිච්චි කරලා තියෙනවා. right ඊළඟට දෙවෙනි link එක ඉවර වුණාම br එකක් පාවිච්චි කරලා තියෙනවා. right දැන් මෙතනට br දෙක එන්න හේතුව මේ දෙන්න තියෙන්නේ එක ළඟ පේලි දෙකක් විදිහට නේද? ඒ දෙන්න අතර මැද්දේ එකකට එකක් පැරග්‍රාෆ් දාන්න අවශ්‍යතාවයක් නැහැ. right ඔන්න ඔය දේවල් හොඳට ටැකල් කරගන්න ළමයි. එතකොට මේකේ ලකුණු හම්බෙච්ච විදිහ මේ ටික ලිව්වට එක ලකුණයි මෙයා ලිව්වට එක ලකුණයි මේක ලිව්වට එක ලකුණයි මේ පැරග්‍රාෆ් එක ලිව්වට එක ලකුණයි මේක ලියලා තියනවට එක ලකුණයි ලිස්ට් එක හරියට ලියලා තියනවට UL පාවිච්චි කරලා unordered list එකක් list item 3ක් තියෙනවා ඒ ටිකට ලකුණු 2ක් දීලා තියෙනවා right මේ BR එකට ලකුණු විශේෂයෙන් දීලා නැහැ
නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ලකුණු දීලා තියෙනවා මේ විදිහට. මේ link to agricultural firms කියන වචනය paragraph එක තියෙන්නේ යාට එක ලකුණක් දීලා තියෙනවා. මේ link එකට එක ලකුණක් දීලා තියෙනවා. මේ link එකට එක ලකුණක් දීලා තියෙනවා. ඒතර link එක කියලා කියන්නේ anchor tag එකෙන් පටන් ගන්න ඕනේ. href එකට සමාන කරලා තියෙන්න ඕනේ. ප්‍රශ්න දීලා තියෙන අදාළ link එක. ඊළඟට මෙතනින් angle bracket එක close වෙලා මේ J agro technologies කියන එක. ඒක ඔයගලන්ගේ මෙතන පේන්න තියෙන වචන වෙන්න ඕනේ. J capital, A capital, T capital මෙන්න මේ වචන. ඊළඟ anchor tag එක අතර මැද්දේ ලංකා ඇග්‍රි සිස්ටම් ප්‍රයිවට් ලිමිටඩ් මේ විදිහටම තියෙන්න ඕනේ. right HTML ප්‍රශ්නවලදී ඊළඟට ER diagram ප්‍රශ්නවලදී data flow diagram ප්‍රශ්නවලදී ඒගොල්ලෝ යම් කිසි වචන පාවිච්චි කරනවා නම් ඕගලන්ට ඒව ගොඩක් වෙලාවට ප්‍රශ්නය ඇතුලේ දෙනවා ඒ වචනය ඒ විදිහටම පාවිච්චි කරන්න. right නැත්නම් ගැටලුකාරී වෙනවා. හරි. පැහැදිලිද මෙතනට වෙනකම්? ළමයි ඒක ලකුණු 15ක සම්පූර්ණ ප්‍රශ්නයක්. හරි. right තුන්වෙනි ගාන ටිකක් කතා බහ කරන්න ඕනේ මේ OS දේවල් ටික පොඩ්ඩක් නැවත මතක් කරගන්න පුළුවන් වෙන විදිහට. වෙලාව තව විනාඩි දෙකක් විතර තියෙන නිසා අදට අපි සෙෂන් එක මෙතනින් නතර කරමු. බදාදා තුන්වෙනි ගාන ඉඳලා 15ට කතා කරමු. right physical classes පටන් ගන්න එක ගැන ළමයි තාම කතා බහක් නැහැ. මොකද ආයිසරයක් වාර්තා වෙන ප්‍රමාණය වැඩි වීගෙන එන නිසා ඉස්කෝල ටිකක් තියාගෙන යනවද වහනවද වගේ තත්ත්වයක දැන් ඇවිල්ලා තියෙනවා. ඉස්කෝල කීපයකම කොවිඩ් ප්‍රශ්න එළියට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් මේ විදිහට ඉඳගෙනම කතා බහ කරගෙන යමු ළමයි. නැත්නම් ආයිසරයක් ඕගලන්ටමයි පාඩු වෙන්නේ. එක එක තැන් වලින් කොවිඩ් මත වෙලා ආයිසරයක් විභාග ඉස්සරහට යනවා. දැන් මේ ඉස්සරහට ගිය ප්‍රමාණය මැද නේද? ඒක නිසා ටිකක් පරිස්සම් වෙලා මේ දේවල් ටික ගොඩ දාගමු. හරි ඒක ලබන බදාදා ඔන්ලයින් අපි හම්බෙනවා. ගිය සතියේ පොඩ්ඩක් හදිස්සියක් වෙලා මට ක්ලාස් එක කරගන්න බැරි වුණා. මේ බදාදා අපි කොහොමද හම්බෙනවා. right හරි ගිහින් දැන් එහෙනම් අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. right thank you very much.